අද පුතේ තියෙන්නේ මෙන්න මේ activity 13 එක තමයි අපිට තීරණය කරන්න. එතකොට බලන්න reorder the following pictures. Write a sentence for each picture to build a story on your own. ඉතින් දැන් මේ story එක build කරන්න ඕනේ. අපි හැමෝම දන්න story එකක් තියෙන්නේ. බලන්න ඉස්සෙල්ලාම අපි මේක reorder කරමු. මේකේ පිළිවෙලට reorder කරමු. ඊට පස්සේ අපි sentence එකක් ගන්න දාලා මේ story එක ගොඩනගමු. බලන්න first එක දීලා තියෙනවා. මොකක්ද second එක? හරි අපි first එකට ගමු බලන්න මොකක් හරි sentence එකක්. පළවෙනි එක දීලා තියෙනවා. The bird was sitting on a branch when the sun was shining in the sky. අනේ විදිහට ගමු පළවෙනි එකට. The bird was sitting on a branch when the sun was shining in the sky. මේක දීලා තියෙන්නේ ඔයාලට සමහරක් වෙලාවට ස්ටෝරි එකක් බිල්ඩ් අප් කරන්න එනවා. අනේ හේතුව නිසා තමයි ඒකට ප්‍රැක්ටිස් කරන්න මේ දීලා තියෙන්නේ. බලන්න සෙකන්ඩ් එක විදිහට ඔයාලා මොකක්ද හිතන්නේ? Five. ඔව්. පස්වෙනි එක. අර රස්නේ නිසා බර්ඩ්ට මොකද උනේ? දාඩිය දාන්න පටන් ගන්නවා. එහෙනම් ඒක තමයි සෙකන්ඩ් එක. අපි මොකද්ද ලියන්නේ? බාන්න ඔයාලා කියන්න බලන්න හිතලා කොහොමද අපි ඒක කියන්නේ? The bird Tired. ඔව්. අපිට කියන්න පුළුවන් the bird started sweating in the sun. මේ අවුවේ ඉඳලා දැන් මෙයාට මේ දාඩිය දාන්නත් පටන් ගත්තා. The bird started sweating in the sun. ඊට පස්සේ මොකක් වෙයිද? third one එක මොකක්ද? නවවෙනි එක. නමේද? අට. ඉස්ලාම් පුතේ යන්න එපා ගමක් උඩින් පියාසර කරද්දිනේ මෙයා මේ දකින්නේ නේද? එහෙනම් the bird was flying over a village. ගමක් උඩින් පියාඹමින් හිටියා. ඊට පස්සේ fourth one නම. දැන් මෙයා උඩින් දකින්න ඕනේ ගේකට එහා පැත්තෙන් තියෙනවා ඔව් කල දෙකක්. එහෙනම් හත්වෙනි එක තමයි fourth one. It saw two pots by the side of a house. ගයක් පැත්තකින් කල දෙකක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා දැන් උඩ ඉඳලා ඊට පස්සේ මෙයා දැන් වහලා ඉඳන් බිමට පියාඹගෙන එන්න ඕනේ නේද? එහෙනම් fifth one. The bird flew off the roof to the ground. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පල්ලෙහාට ආවට පස්සේ තමයි මෙයා දකින්නේ මේ පොට්ස් දෙකෙන් එකක වතුර තියෙනවා කියලා. එහෙනම් ඊළඟ එක මේක තමයි sixth one. The bird saw a pot with some water. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝ එක 4. ඊට පස්සේ එයා මේ හිතන්න ඕනේ පුතේ කොහොමද මේකෙන් වතුර ගන්නෙ කියලා. එකක වතුර තියෙනවා දැක්කා. මෙයා මේ ඔළුවේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන පොට් එක උඩ ඉන්නේ මොකේද? මෙන්න මේකේ. The bird started to plan how to drink the water at the bottom of the pot. ඊට පස්සේ තමයි එයාට එන්නේ හොඳ අයිඩියා එකක්. අන්නේ දිත්‍ය පෙන්නපු එක ඊළඟ එක තමයි 8 වෙනි එක. The bird suddenly had a bright idea. ඊට පස්සේ දැන් මේ කුරුල්ලට මතක් වෙනවා ස්ථානයක්. ගල් දැක්ක ස්ථානයක්.
මොකක්ද ඒක? හතරවෙනි එක. හතරවෙනි එක. එහෙනම් the bird remembered a place where he saw stones. ඊට පස්සේ 6. ඔව්. The bird flew and picked stones from a heap one by one. ගල් ගොඩකින් එක ගානේ අරගෙන ආවා පියාඹලා ගිහිල්ලා. ඊළඟට මොකද වෙන්නේ? 5වෙනි එක. Oh. The bird started putting stones into the pot. After that, last one. 11 එක. Oh. The water level came up to the top. හරි. ඔය විදිහට තමයි අපි මේක රීઓඩර් කරගන්නේ. ඒ විදිහට ඔයාලා මේ කතාව ගොඩනගන්න හැම පික්චර් එකකටම සෙන්ටෙන්ස් එක ගානේ හදාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අපි යනවා The Challenge කියන poem එකට. The Challenge කියන poem එකට. Activity 14 එකේ. බලන්න පුතේ මේ පළවෙනි ස්ටැන්සාස් 3 දිත්‍ය කියන්න, last ස්ටැන්සාස් 3 දිලක්ෂි කියන්න. ඒ කියන්නේ මේ 3 දිත්‍ය. හරි කියන්න පුතේ. The challenge. Bleach is the man indeed who is this life can find the purpose that can fill his days and goals to fill his mind. The world is filled with his little men, content with here they are not knowing joy success can bring, no will to go that far. Yet in this world there is a need for men to lead the rest, to rise above the average life by giving their best. දිලක්ෂි කියන්න පුතේ ඊටු ටික. Would you be one who dares to try when challenged by the task to rise to heights you have never seen? Or is that too much to ask? This is your day, a world to be, great purpose to achieve. Accept the challenge of your goals and in yourself believe. You will be proud of what you have done when at the close of day you look back on your battles won, content you came this way. හරි. by Dr. Hartzell Wilson. එතකොට පුතේ the challenge අපි මේ පාඩම lesson එක පුරාවටම කතා කරේ අභියෝගාත්මක දේවල් ගැන. අන්තිමට තියෙනවා අභියෝග ගැන මේ poem එක. එතකොට blessed is the man indeed. මොකද්ද මේකේ තේරුම? blessed කියලා කියන්නේ කවුද? blessed කියලා කියන්නේ පුතේ ආශිර්වාදලත් තැනැත්තන්ට. එතකොට මෙතන හැටියට කියන්නේ ආශිර්වාදලත් තැනැත්තා නැත්නම් වාසනාවන්ත පුද්ගලයා තමයි කවුද? පුද්ගලයන් තමයි කවුද? මිනිස්සු. man. මිනිසා තමයි මේ ආශිර්වාද ලද තැනැත්තෝ වෙන්නේ. indeed ඇත්ත වශයෙන්ම. එහෙනම් දැන් අපි වෙනත් හැම ජීවියෙකුටම සාපේක්ෂව ගත්තාම මිනිස්සයා තමයි වාසනාවන්තම උප්පත්තියක් තියෙන මිනිස්සෙ. මේ කෙනා ජීවියා නේද? අනේකයි කියන්නේ වාසනාවන්ත විදිහට ආශිර්වාද ලත්තෝ තමයි මේ මිනිසා. Who in this life can find a purpose that can fill his days. ඔවුන්ට පුළුවන් මේ ජීවිතේ හොයාගන්න කොහොමද? ඔහුගේ දවස් පුරවා ගන්න පුළුවන්
අරමුණකින් නැත්නම් බලාපොරොත්තුවකින් a purpose that can fill his days and goals to fill his mind. ඒ වගේම මනස පුරවා ගන්න පුළුවන් ඉලක්ක වලින්. මේක කියන්නේ මිනිසාට විතරයි පුළුවන් මනස ඉලක්ක වලින් අරමුණු වලින් පුරවගෙන ජීවිතේ ඉන්න තැනින් ඉස්සරහට යන්න. වෙන කිසිම සතෙකුට මේ විදිහට මේ ක්‍රියාත්මක වෙන්න නුවණක් නැහැ. එහෙනම් මිනිසාට කරන්න පුළුවන් දේ මොකක්ද? හොඳම දේ තමයි මිනිස්සු විදිහට ජීවත් වෙනවා නම් තමන්ගේ මනස අරමුණු සහ ඉලක්ක වලින් පුරවගෙන තමන් ඉන්න තැනින් ඉස්සරහට ජීවිතේ යන්න අභියෝග බාර ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. ඊළඟට කියනවා the world is filled with little men. දැන් කියනවා පුතේ මේ ලෝකෙ පිරීලා තියෙනවලු little men. මෙතන little men කියලා අදහස් කරන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ blessed ආශිර්වාද ලත් නැත්තු තමයි මිනිස්සු කියලා. හැබැයි හැම මිනිස්සයම ආශිර්වාද ලත් නැත්තෙක් වෙන්නේ නැහැ. හේතුව සමහරව ඉන්නවා කොච්චර දේවල් තිබ්බත් අරමුණක් නැතුව කිසිම ඉලක්කයක් නැතුව ඔහේ ජීවත් වෙන මිනිස්සු. අන්න ඒ විදිහට සාමාන්‍ය ජීවිතයක් ගෙවන සාමාන්‍ය මිනිස්සු තමයි මේ little men කියලා අදහස් කරන්නේ. The world is filled with little men. ලෝකේ ගොඩක්ම පිරීලා තියෙන්නේ මෙන්න මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ. Content with here they are. ඒ අය මොකක්ද කරන්නේ? ඒ අය content. ඒ අය තෘප්තිමත් වෙනවා නැත්නම් සෑහීමකටපත් වෙනවා. content කියන්නේ සෑහීමකටපත් වෙනවා. එයාලට තියෙන දේවල් වලින්. එයාලා ඊට වැඩි දෙයක් හොයන්න යන්නේ නැහැ. කිසිම අරමුණක් ඉලක්කයක් තියාගන්නෙත් නැහැ. කිසිම විදිහකින් උත්සාහ දරන්නෙත් නැහැ. ඊට එහා ජීවිතයකට ලෙවල් එකකට යන්න. අන්න එයාලට අපි කියනවා little men කියලා. සාමාන්‍ය මිනිස්සු. පොඩි මිනිස්සු. Not knowing joys success can bring, no will to go that far. මෙයාලා දන්නේ නැහැ සාර්ථකත්වය අපිට ලබා දෙන්න පුළුවන් සතුට කොයි වගේද කියලා. සාර්ථකත්වය ලබා දෙන සතුට මොකක්ද කියලා මේ පොඩි මිනිස්සු දන්නේ නැහැ. No will to go that far. will එකක් කියලා කියන්නේ අදිෂ්ඨානයක්. මෙයාලට අදිෂ්ඨානයකුත් නැහැ. ඒ තරම් ජීවිතේ දුරක් යන්න. ඊළඟට කියනවා yet in this world there is a need. නමුත් මේ ලෝකේ අවශ්‍යතාවයක් තියෙනවා. කවුරු වෙනුවෙන්ද අවශ්‍යතාවයක් තියෙන්නේ? for men to lead the rest. මේ අනිකුත් පොඩි මිනිස්සුන්ව ධෛර්යමත් කරලා නායකත්වය ලබා දෙන්න මිනිස්සු කොට්ටාසයක් අවශ්‍ය වෙනවා. නායකයන් අවශ්‍ය වෙනවා. to rise above the average life. average life කියන්නේ සාමාන්‍ය ජීවිතයෙන් ඉහළට නැගී සිටින්න තමයි මේ මිනිස්සුන්ව නායකත්වය දෙන්න තමයි මේ නායකයන්ව අවශ්‍ය වෙන්නේ. by giving of their best. පුළුවන් උපරිම කැපවීම ඒ අයට කරලා නායකත්වය දීලා මේ අයව සාමාන්‍ය ජීවිතෙන් ගොඩට ගන්න තමයි නායකයෝ කියලා જાතියක් අවශ්‍ය වෙන්නේ කියලා කියනවා. Would you be one who dares to try? එහෙම ඔබත් එහෙම කෙනෙක් වෙනවද කියලා අහනවා. උත්සාහ කිරීමට නිර්භීත වූ who dares to try when challenged by the task. මොකක් හරි දෙකින් අභියෝගයක් ලැබුණාම ඔබත් එහෙම කෙනෙක් වෙනවද කියලා අහනවා. උත්සාහ කරලා බලන්න නිර්භීත වෙන. to rise to heights you have never seen. ඔබ දැක නැති කවදාවත් දැකලා නැති ඉහළ තලවලට නගින්න තමයි මේ උත්සාහය කරන්න ඕනේ. Oh, is that too much to ask? එහෙම ඉහළ තැන් වලට නගින්න උත්සාහ කරනවද? නැත්නම් අහන්න පවා මේක ඊටමත් ලොකු දෙයක් කියලා හිතලා මේ දෙයින් වැළකීලා ඔහේ ඉන්නවද කියලායි අහන්නේ. එහෙනම් අපි අභියෝග බාර අරගෙන ඉස්සරහට යනවද? නැත්නම් සාමාන්‍ය මිනිස්සු වගේ ඔහේ ජීවත් වෙනවද කියලා තමයි අහන්නේ. This is your day, a world to win. මේක තමයි ඔබේ දවස ලෝකයක් ජයග්‍රහණය කරන්න. Great purpose to achieve. ළඟා කර ගැනීමට ශ්‍රේෂ්ඨ අරමුණක්. Accept the challenge of your goals. ඔබගේ ඉලක්කවලට යන අභියෝගය පාර ගන්න කියලා කියනවා. And in yourself believe. තමා කෙරෙහි විශ්වාසය ඇති කර ගන්න කියලා කියනවා. You will be proud of what you have done.
ඔබ දවසක ආඩම්බර වෙනවා ඔබ කළ දේ ගැන. when at the close of the day. close of day. දවස අවසානයේදී. you look back on your battles won. ඔබට පුළුවන් බලන්න ඔබ දිනපු සටන්. ඒන ජීවිතයේ ආපු තාක්කල් ඔබ දින ජයග්‍රහණය කරපු සටන් දිහා ආපහු හැරිලා බලන්න පුළුවන්. content you came this way. content කියන්නේ සෑහීමකට පත් වෙන්න. you came this way. මෙතරම් සාර්ථක ගමනක් ඔබ ආ එක ගැන සෑහීමකට පත් වෙන්න කියලා කියනවා. හරි පුතේ. එහෙනම් මේ ඩොක්ටර් හාර්ට්සිල් විල්සන් කියන පොයට් කතුවරයා නැත්නම් කවියා තමයි මේ පොයම් එක ලියලා තියෙන්නේ. බලමු අපි questions. According to the poem, who are blessed men and little men? බලන්න කියන්නේ පුතේ මේ පොයම් එකට අනුව කවුද blessed men? ආශිර්වාද ලත් තැනැත්තෝ කවුද? little men කවුද? කුඩා මිනිස්සු කවුද? බලන්න කියන්නේ. The world is filled with little men. ඔව් පුතේ දැන් මෙතන අහන්නේ කවුද ආශිර්වාද ලත් තැනැත්තෝ කියලා. අපිට මේ පොයම් එකට අනුව තේරෙනවා purpose එකක්, goal එකක් තියෙන, අරමුණු ඉලක්ක තියෙන මිනිස්සු තමයි ආශිර්වාද ලත් තැනැත්තෝ කියලා. එතකොට ඔයාලා ලියන්න ඕනේ people who have purposes and goals in life are the people are the blessed men. එහෙනම් people who have purposes and goals in life are the blessed men. එහෙනම් ආශිර්වාද ලත් තැනැත්තෝ කියලා කියන්නේ මේ purposes අරමුණු සහ ඉලක්ක තියෙන මිනිස්සු කියලා ඔයාලා ලියන්න ඕනේ. ඊළඟට කියනවා little men කියලා කියන්නේ කවුද? little men කියලා කියන්නේ ordinary නැත්නම් average people who do not try hard. කිසිම විදියකින් අමාරුවෙන් උත්සාහයක් නොකරන පුද්ගලයන් තමයි මේ සාමාන්‍ය මිනිස්සු කියලා කියන්නේ. එකම තැන රැඳෙන සාමාන්‍ය පොඩි මිනිස්සු කියලා හඳුන්වන්නේ අපි ඒ අය. ඊළඟට what type of people does this world need? එක ස්ටැන්සා එක කියනවා මොන වගේ මිනිස්සුද මේ ලෝකෙට ඕනේ කියලා. බලන්න කියන්නේ. blessed man වලට වැඩි පුතේ මෙතන කියලා තිබ්බා. yet in this world there is a need. මොකක්ද need එක? for men to lead the rest. This world needs people who can lead the rest. අනිකුත් පුද්ගලයන්ට නායකත්වය දෙන්න පුළුවන් පුද්ගලයන් තමයි මේ ලෝකෙට අවශ්‍ය කියලා ඔයාලා ලියන්න ඕනේ. දැන් ඉස්සර grade 10 වලදී දීපු poems නෙමෙයි grade 11 වලදී තියෙන්නේ. අපි සම්පූර්ණ poem එක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපේ වචනෙන් ලියන්න ඕනේ. අපි තේරුම් ගත්තු දේ. අන්න ඒ විදිහයි දැන් advance වෙලා තියෙන විදිහ lessons. ඊළඟට write 2 qualities that people who lead the world should have. දැන් අපි දන්නවනේ පුතේ දැන් නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් මේකේ හැටියටත් කියනවා නායකත්වය දෙන්න පුළුවන් කෙනෙකුට තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? තමන් ගැන විශ්වාස කරන්න ඕනේ. මේකෙත් තියෙනවා in yourself believe in yourself, accept challenges, අභියෝග බාරගත යුතුයි, try hard, උනන්දු වැඩ කළ යුතුයි. මෙන්න මේවා තමයි අපිට මේ poem එකෙන් නායකත්වය ලබා දෙන කෙනෙක්ගේ ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. ඊළඟට අහනවා පුතේ how many stanzas are there in this poem? stanzas කීයක් තියෙනවද? 6. There are 6 stanzas in this poem. Next one. What are the rhyming words found in the poem? මොනවද rhyming words අපිට හම්බ වෙන මේ poem එකේ? එක වගේ ඉවර වෙන වචන? Mind. Very good. Find mind. Rest. Best. Far. අනේ විදිහට Ask. Oh, task, ask. Devi. මෙන්න මේ විදිහට ඔයාලට ලියන්න පුළුවන් rhyming words.
ඊළඟට what is the message given in the poem? මේ poem එකෙන් දෙන message එක පණිවිඩය මොකක්ද පුතේ? Believe in yourself, accept challenges and try to achieve the best level in life by having a purpose and a goal in life. ඒ කියන්නේ පුතේ තමන් ගැනම විශ්වාස කරන්න, accept challenges අභියෝග බාර ගන්න and try to achieve the best level in the life. ඒ අභියෝග බාරගෙන විතරක් බෑ, සාමාන්‍ය මිනිස්සු කියන level එකෙන් ඉස්සරහට යන්න ඕනේ. ජීවිතේ හොඳම level එකට යන්න ඕනේ. කොහොමද යන්න ඕනේ? අරමුණු සහ ඉලක්ක ඔළුවේ තියාගෙන. by having a purpose and a goal in life. ඒ විදිහට ඔයාලට හිතලා message එක ලස්සනට ලියන්න පුළුවන්.